පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වන ගාථා රත්නයන් දෙකක්. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළේ අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම සඳහා. න පුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බාදිසා සප්පුරිසෝ පවාති. මේ පළවෙනි ගාථාව. මේ පළවෙනි ගාථාවේ තේරුම තමයි න පුප්ප ගන්ධෝ පටිවාත මේති. මේ නොයෙක් මල්වල සුවඳ උඩු සුළඟට හමන්නේ කවදාවත්. ලෝකේ සුවඳවත් විවිධ මල් තියෙනවා. දෑ සමන්, බෝලිද්ද, තුවරලා මේ ආදී මල්වල සුවඳ කවදාවත් උඩු සුළඟට හමන්නේ. නමුත් දේශනා කරනවා සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ දස දිසාවෙම පැතිරෙනවා. සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති. චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකි ඒතේසං ගන්ධ ජාතානා සීල ගන්ධෝ වනුත්තරු. මුල් සුවඳ අතර ඉරිවේරිය, කළුවැල් මේ ආදී මුල් සුවඳ, මුල්වල සුවඳ බොහෝම උසස්. මුලෙන් සුවඳ හමන දේවල් අතර ඒ දේවල් හුඟක් උසස්. සාරගන්ධයන් අතර කියලා කියන්නේ මේ කඳන් වලින් සුවඳ හමන දේවල් අතර සඳුන් සුවඳ ඊටාම උසස්. සුවඳවත් වූ මල් අතර දෑසමන් ඊටාම උසස්. ඊට අමතරව බෝලිද්ද, තුවරලා ආදී තවත් සුවඳ මල් වර්ග බොහොමයක් සඳහන් කරලා තියෙනවා. මුල් සුවඳ, හර සුවඳ, මල් සුවඳ. මේ සුවඳවල් අතර ඒ සියලුම සුවඳයන් වර්ගවලට වඩා ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ සිල් සුවඳම ඊටාම උතුම්. මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළි මම මතක් කළා අග්‍රපස්ථායකයන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු හැටියට කියලා. මේක උන්වහන්සේගේ හිතේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. එක දවසක් කල්පනා කළා මේ මුල් සුවඳ, හර සුවඳ, මල් සුවඳ අතර මේ දේවල් හරි උසස්. නමුත් කවදාවත් මේ දේවල් වල සුවඳ උඩු සුළඟට හමන්නේ නෑනේ. ඒ කියන්නේ මේ ලෝකයේ උඩු සුළඟට හමන වෙනත් සුවඳක් තියෙනවද එහෙම නැත්තම්? එහෙම නැත්තම් උඩු සුළඟට හමන කිසිම සුවඳක් නැද්ද? ආනන්ද හාමුදුරන්ගේ හිතේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා කල්පනා කළා මේක බුදුරජාණන් වහන්සේගෙන් අහලා විසඳ ගන්න ඕනේ. උඩු සුළඟටත් හමන සුවඳක් තියෙනවද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් තමයි භාග්‍යතුන් වහන්සේම දෙවනි ගාථා රත්නයෙන් සපයන්නේ. ආනන්ද මේ නොයෙක් සුවඳ අතර සිල් සුවඳමයි යුතුය. සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ, එහෙම නැත්නම් සිල්වතුන්ගේ සිල් සුවඳ යටි සුළඟට විතරක් නෙමෙයි උඩ සුළඟටත් යටි සුළඟටත් සරසින් සීමාවක් නැතුවත් ඒ සිල් සුවඳ හමාගෙන යනවා. දෙව්ලොව බඹලොව සිසාරා සිල් සුවඳ හමනවා. නමුත් මල් සුවඳ හමන්නේ නැහැ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එhmenan මේ සිල් සුවඳ කියලා සඳහන් කරාම මොන සීලයන්ද? සෑම සීලයකටම ප්‍රධානයි පන්සිල්. කිසියම් සීලයක් ගැන කතා කළොත් මුලම තියෙන්නේ පන්සිල්.
ඒ හින්දා සියල්ල ප්‍රධානයි පන්සිල්. පන්සිල් වලින් පටන් අරගෙන තවත් බොහෝ සිල් සමාදන් වෙන්න පුළුවන්. අෂ්ටාංග සීලයේ සමාදන් වුණත්, නවාංග උපෝසත සීලයේ සමාදන් වුණත්, දසාංග උපෝසත සීලයේ සමාදන් වුණත්, උපසම්පදා සීලය ගැන කතා කළත්, සාමණේර දස සීලය පිළිබඳව කතා කළත්, මේ හැම සීලයකම මුල තියෙන්නේ පන්සිල්. ඒ නිසා ධර්මයේ දේශනා කළා සෑම කෙනෙකුගේම නිත්‍ය වූ සීලය පන්සිල්. මේ ලෝකේ ඉපදිච්ච සෑම පුද්ගලයෙක් ළඟම තිබිය යුතු සීලයක්. ඒකට මේ ಜಾති ආගම් කුල ભેද මොකවත් නැහැ. ලෝකේ පහළ වුණ හැම කෙනෙක් තුළම තිබිය යුතු සීලය පන්සිල්. කවුද එහෙම දේශනා කළේ? තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මහා කල්ප අසංඛ්‍ය 4.1 තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ පාරමිතා පිරුවේ මේ පොඩි පිරිසකට විතරක් ධම් දේශනා කරන්න නම් නෙමෙයි. දෙවියන් බඹුන් මරුන් සහිත මේ විශ්වයේ සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් ඒ හැම කෙනෙක්ම මේ සංසාර දුකින් එතර කිරීමේ පරම පවිත්‍ර චේතනාව ඇතුව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාටමයි ධම් දේශනා කළේ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව පිළි අරගෙන ඊට කලින් භාග්‍යතුන් වහන්සේ පිළි අරගෙන දේශනාව පිළි අරගෙන කටයුතු කරනවා නම් ඔහු බුදුන් සරණ ගියපු කෙනෙක් බවට පත් වෙනවා. බුදුන් සරණ ගියපු කෙනාට බෞද්ධ කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ බෞද්ධ කියලා ජන වර්ගයක් ලෝකෙ හිටියේ නෑනේ. එතකොට කොහොමද බෞද්ධ කියලා පිරිසක් හැදුනේ? භාග්‍යතුන් වහන්සේව පිළිගත්ත පිරිස. උන්වහන්සේගේ අවබෝධය පිළිගත්ත පිරිස. ඒ මහා ශාස්ත්‍රූන් වහන්සේ නිවැරදි කියලා සරණ ගියපු පිරිස. ඒ පිරිස තමයි පස්සේ කාලේ අපි බෞද්ධ කියලා හැඳින්වුවේ. නමුත් සකල ලෝකයටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සාධාරණයි. සර්වඥතා ඥාණයෙන් මුළු විශ්ව ධාතුවේම හැබෑ ස්වභාවය, මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය, ඒ සියල්ලම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. නොදන්නා දෙයක් නැහැ. ඒ නිසයි සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ඥානය කොපමණද? මේ විශ්වය එපමණයි කියලා. මේ විශ්වය කොපමණද? බුදුරජාණන් වහන්සේගේ ඥානය එපමණයි කියලා. අහවල් දේ පිළිබඳව, මෙනම් කාරණාව පිළිබඳව නොදන්නවා කියලා දෙයක් භාග්‍යතුන් වහන්සේට නැහැ. ඒ නිසා ස්වභාව ධර්මයාගේ හැබෑම ස්වභාවය අවබෝධ කරගෙන දේශනා කළ නිසා තමයි සියලුම සත්වයන්ට පන්සිල් ප්‍රධානයි කියලා දේශනා කළේ. ශික්ෂාපද අතර ලෝකවද්‍ය ශික්ෂාපද, ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද කියලා කොටස් දෙකක් තියෙනවා. මොනවටද ලෝකවද්‍යයි කියලා කියන්නේ? ස්වභාව ධර්මයේ පවතින නීතිය. කොතන නමුත් නීතියක් උල්ලංඝනය කළොත් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ආයතනයක් තුල නීතියක් තියෙනවා. ගෙදරක ක්‍රියාත්මක වෙන ස්වභාවයක් නීති පද්ධතියක් තියෙනවා. තවත් නොයෙක් තැන්වල ඒ ස්ථානවල පැවැත්ම උදෙසා හදාගත්ත නීති පද්ධතියක් තියෙනවා. අපි ජීවත් වෙන ලෝකෙට සාධාරණ නීති පද්ධතියකුත් තියෙනවා. මිනිස් සමාජය තුළ මේ ස්වභාව ධර්මයට සාධාරණ නීති පද්ධතියකුත් ස්වභාව ධර්මයේ තුල තියෙනවා. ආන්ගේ ස්වභාව ධර්මයේ තුල තියෙන නීති පද්ධතිය, ඒවට තමයි මේ ලෝක වද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ. ඒක ලෝකයට අයත්. ඒ නිසා අපිට කවදාවත් මොනම ක්‍රමයකින්වත් ඒවා වෙනස් කරන්න බෑ. නමුත් යමෙක් ඒක උල්ලංඝනය කළොත්
ඒ කාන්තෙන් ඔවුන්ට දඬුවම් ලැබෙනවා. ඉතින් පින්නතනි කාරණාව කියන්නේ බිනිසුරුවෙක් නෑ. වරද කළා නම් ඒ මොහොතේම දඬුවම තීන්දුව වෙලා තියෙනවා. දඬුවම් නියම කරන්න කෙනෙක් නෑ. ස්වභාව ධර්මයෙන්ම ඒක තීන්දුව වෙලා තියෙනවා. ඒක මේ බෞද්ධ පිරිසට විතරයි. එහෙම නැත්නම් තවත් පිරිසකට විතරයි කියලා දෙයක් නෑ. මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒක සාධාරණයි. ඒක මිනිස්සුන්ට විතරක් නෙමෙයි තිරිසන් සත්තුන්ටත් එසේම සාධාරණයි. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සියලු දෙනාම හික්මිය යුතු සීලයක් පන්සිල් කියලා. ඒ නිසා නිත්‍ය සීලය. ඒ මත ඉඳගෙන තවත් සිල්පද සමාදන් වෙන්න පුළුවන්. හැබැයි ඒ මත ඉඳගෙන සමාදන් වෙන ඊළඟ ශික්ෂාපද ටික. දැන් 6 වෙනි ශික්ෂාපදයක් සමාදන් වුණොත් විකාල භෝජනේ. 7 වෙනි ශික්ෂාපදයක් සමාදන් වුණොත් නච්ච ගීත වාදිත ආදී වශයෙන්. 8 වෙනි කාරණාවක් සමාදන් වුණොත් උච්චාසයන මහා සයන ආදී වශයෙන් අපි ඉදිරියට සමාදන් වෙන සීලයන් තියෙනවා. මේ 6 වෙනි ශික්ෂාපදයේ ඉඳලා ඉදිරියට තියෙන ශික්ෂාපද ඒවට කියන්නේ ප්‍රඥප්ති වද්‍යයි කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද සිල්පද. එතකොට මූලික පහට කියන්නේ ලෝකවද්‍ය, එතනින් එහාට තියෙන ශික්ෂාපද ප්‍රඥප්ති වද්‍ය. එතකොට ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ වාගේ ප්‍රඥප්තියින් පනවලා තියෙන්නේ? සියලු දෙනාම අටසිල් ආරක්ෂා කළ යුතුයමද? සියලු දෙනාම දසසිල් ආරක්ෂා කළ යුතුයමද? එහෙම කාරණාවක් නැහැ. මේ සංසාරෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවනම්, ඒ උතුම් නිවන ලබන්න බලාපොරොත්තු වෙනවනම් පන්සිල් වලින් ඉහළට තියෙන ශික්ෂාපද සමාදන් වෙන එක වටිනවා. මොකද ඒ උතුම් නිවන් මාර්ගයේ සැනසෙන්න භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේම තණ්හාවෙන් අයින් වෙන්න කියලා. තණ්හාව නැති කරපු තැන, තෘෂ්ණාවෙන් මිදුන තැන ලොකු සහනයක් තියෙනවා. තණ්හාව තියෙනකන් තණ්හාය ජායති සෝකෝ. අපිට කොයි තරම් දුක ඇති වෙනවද මේ ලෝකේ ජීවත් වෙනකොට? කරුණු කීයක් නිසා? දරුවෝ නිසා, ඉඩකඩම් නිසා, වෙනත් දේපොළ නිසා, රංග රිදී මුතු මැණික් නිසා, යාළුවෝ මිත්‍රයෝ නිසා, නෑදෑයෝ නිසා, Tamanට ඇති වෙන ලෙඩ දුක් නිසා මේ දුක ශෝකය ඇති වෙන කාරණා නිමක් නැති තරම්. එතකොට මොකක් නිසාද මේ දුක ශෝකය ඇති වෙන්නේ? තණ්හාය ජායති ශෝකෝ. තණ්හාව නිසා ශෝකය උපදිනවා. තණ්හාය ජායති භයං. තණ්හාව නිසා බය ඇති වෙනවා. නමුත් තණ්හාය විප්පමුත්තස්ස. යමෙක් තණ්හාව නැති කළා නම් නත්ති ශෝකෝ, ඒ පුජ්‍යලයට ශෝකයක් නැහැ. බයකුත් නැහැ. එන මේ අනික් ශික්ෂාපද පනවලා තියෙන්නේ අපේ ඒ තණ්හාවේ මට්ටම් අවම කරන්න. 3 වේලෙන් 1 වේලක් අත්හැරියහම ලැබෙන ආනිසංස ගණනාවක් බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කළා. එතකොට මේ 3 රාත්‍රියටත් ආහාර උවමනාමයි කියලා කාරණාවක් තියෙනවනම් ඒක අපි තුල තියෙන තණ්හාවක් පමණයි. එහෙම නැත්තම් 1 වේලකුත් ප්‍රමාණවත්. 2 වේලක් හොඳටම ප්‍රමාණවත්. 3 වේලකුත් අනුභව කරන්න පුළුවන්. නමුත් ඒක අත්හරින්න පුළුවන් නම් ඒ 3 වෙනි ආහාර වේල පිළිබඳව තියෙන තණ්හාවෙන් අපි මිදෙනවා. නිකන් හිතලා බලන්න, ඒ ආහාර වේලක් අත්හරින්න පුළුවන් නම් මොනතරම් සහනයක් තියෙනවද කියලා. හැන්දෑවට උයන්න තියෙන කරදරේ නැතුව යනවා. ඒ සඳහා බඩු මුට්ටු සපයන්න තියෙන කරදරේ නැති වෙනවා. ඒ සඳහා වෙන් කරන්න තියෙන කාලය ඉතුරු වෙනවා.
ආහාර නොගත්තහම තියෙන පුදුම සැපයක්. ඒ සැපය භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ටිකක් හිතලා බලන්නකෝ. රාත්‍රී ආහාරය කියන ප්‍රශ්නය හිතින් අතෑරියහම මොන සහනයක් ජීවිතේට තියෙනවද කියලා. නැත්තම් හවස 4-5 ඉඳලා අය පැය ගාණක් ඒකට සූදානම් වෙන්න ඕනේ. එතකොට මේ නැටුම් බලන්න, ගීත අහන්න, ගීත ගයන්න මේ හැම කාරණාවක් තුළම තියෙන තණ්හාවක් පමණයි. නිවන් දකින්න කැමති නම් ඒ කාරණා ටික අත්හැරියොත් ආන් ඒ නටන ගයන වයන කාරණා සම්බන්ධයෙන් තියෙන තණ්හාව අත්හැරිය වෙනවා. හැබැයි ඉතින් ඔක අත්හැරීම දැන් අපි අර පොයි දවසට සිල් සමාදන් වෙච්චාම සිල් ගත්ත නිසා අද ගීත අහන්නේ නැහැ. සිල් ගත්ත නිසා අද ගීත කියන්නේ නැහැ. හැබැයි සිල් පවාරණය කරලා ගිහිල්ලා හෙට ආපහු ගීත අහනවා. ඉතින් ඒක ලොකු තණ්හාව ෂේ කිරීමක් නෙමෙයි. ඉතින් අද එපා නම් ඉදිරියටත් විශේෂයක් නැති තැනට පත් කරගත්තාම එතනක් තියෙන පුදුම සහනයක්. එහෙම නැත්නම් අත්හැරීමක් නැහැනේ. සිල් ගත්ත නිසයි අද අහන්නේ නැත්තේ. ඉතින් අද අටසිල් වල නැත්තම් මම සින්දු අහනවා. මම ගීත අහනවා. ඉතින් එතකොට අත්හැරීමක් නැහැනේ. නමුත් ප්‍රගුණ කරන්න ඕනේ ඒක අත්හැරලම දාන්න. ඒ හින්දා පන්සිල් වලින් උඩට තියෙන හැම කාරණාවක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපේ තණ්හාව අඩු කරන්න, අත්හැරීම දියුණු කරවන්න. ඒක කෙනෙක් කළේ නැහැ කියලා වෙනම වරදක් කියලා දේශනා කළෙත් නැහැ. සසර දැනගෙන, සසර බය දැනගෙන මේ භයානක සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියලා යමෙකුට අදහසක් තියෙනවා නම් මේ උතුම් සීලයන්ට අනුගත වෙන්න. හැබැයි පන්සිල් පිළිබඳව සඳහන් කරනකොට ඒක අනිවාර්ය කරලා තියෙනවා. මොකද යමෙක් ඒ සිල් උල්ලංඝනය කළොත් ඒකාන්තයෙන් නිරයගාමී වෙලා දුක් විඳින මට්ටමට පත් වෙනවා කියලා දේශනාවේ සඳහන් කළා. ලෝකයට අයත් ශික්ෂාපද. සත්වයා මේ සංසාරේ මේ තරම් දුක් විඳින්නේ මොන හේතුව නිසාද? ඔවුන් දන්නේ නැහැ මේ විශ්වය තුල මෙහෙම නීතියක් තියෙනවා කියලා. නොදන්නාකම නිසා දැඩිසේ ඒ නීතිය උල්ලංඝනය කරනවා. ඉතින් අපිට ලෝකය කතා කරලා, ගස්කොලන් කතා කරලා, මහ පොළොව කතා කරලා කියන්නේ නැහැ මේ සිල්පද කඩන්න එපා කියලා. ඒක ස්වභාවය තුල පවතිනවා. උල්ලංඝනය කරන්නන්ට දඬුවම් ලැබෙනවා. කල්ප කාලාන්තරයක් ඇවෑමෙන් ලෞතුරා බුදුවරු ලෝකේ පහළ වෙලා මේ කාරණාව අපිට කියලා දෙනවා. උන්වහන්සේලා දේශනා කරාම අවුරුදු දහස් ගණන්, සමහරලාට අවුරුදු ලක්ෂ ගණන් ඒ දේශනාව දීර්ඝ කාලයක් පවතිනවා. ඒ පවතින කාලය තුල මිනිස්සු දන්නවා මේ ශික්ෂාපද උල්ලංඝනය කිරීම නිරයට යන්න හේතුව. නමුත් ආයේ කාලයක් යනකොට බුද්ධාන්තරේ ඉවර වෙලා, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පවතින කාලේ ඉවර වෙලා මේ ස්වභාවයේ සත්‍ය කාලයේ වැලි තලාවෙන් වැහිලා යනවා. නැවතත් කවදා හරි බුදු කෙනෙක් පහළ වෙලා මේක ඉස්මතු කරනවා. සසර බොහෝ පින් කරලා ප්‍රාර්ථනා කළ අයට අබුද්ධෝත්පාද කාලෙත් ඒ කාරණාව වැටහෙනවා. එහෙම නැත්තම් දන්නේ නැහැ. ඒ නිසා සතුටු වෙන්න ඕනේ බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයක් කොයිතරම්නම් ශ්‍රේෂ්ඨද. මේ උතුම් පංචශීලයේ මත යම් කෙනෙක් මූලික හික්මීම ලබනවා නම් කොයිතරම් සහනයක් ලැබෙනවද? අර සතුල්ලකායික දෙවිවරු පිළිබඳව ප්‍රකාශයේ මේ ප්‍රකාශය හරිම වටිනවා. ඒ සීලය ආරක්ෂා කිරීම කොච්චර වටිනවද කියලා කියන්නේ. සත්පුරුෂ ධර්මය වූ පංචශීලය මනාව දැනගෙන යමෙක් පිළිපදිනවා නම් ආන් එවන් පුද්ගලයන්ට ප්‍රඥාව ලැබෙනවා කියලා සඳහන් කරනවා. එතකොට පන්සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ සත්පුරුෂ ධර්මය. ආන්ගේ සත්පුරුෂ ධර්මයේ ආරක්ෂා කරන්නන්ට ප්‍රඥාව ලැබෙනවා. අන්‍යයන්ට නැති ප්‍රඥාවක් ඒ ඇයට ලැබෙනවා.
ප්‍රඥාවත් එක්ක ශ්‍රද්ධාවත් ලැබෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ මේ කාරණාව අපිට හොඳට ප්‍රත්‍යක්ෂ වෙන තැන. බුදුන් වඳින්න ගියහම සමහර කෙනෙක් විනාඩි 5කින් වන්දනාව ඉවර කරනවා. තව කෙනෙක් විනාඩි 10ක් විතර වඳිනවා. තවත් කෙනෙක් විනාඩි 15ක් විතර වඳිනවා. සිල්වත් කෙනෙක් පැයක් විතර වඳිනවා. එයි මේ එක එක්කෙනා වන්දනා කරන කාලය වෙනස්. ශ්‍රද්ධාවට අනුව බුදුරජාණන් වහන්සේ ගැන තේරුම් ගත්ත ආකාරයට අවබෝධ කරගත්ත විදිහට ලබාගත්ත පැහැදීම නැත්තම් ශ්‍රද්ධාවට අනුව මෙවන් මහා මුනීන්ද්‍රයන් වහන්සේට මා විසින් කෙසේ වන්දනා කළ යුතුද කියන කාරණාවෙන් ඔහුට බොහොම ඉක්මනට නැගිටලා යන්න හිතෙන්නේ නැහැ. මේ සීලයට අනුව තමයි ඒ ප්‍රඥාව දියුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ අවබෝධයේ වැඩි වැඩියෙන් ලැබෙන්නේ සිල්වත් කෙනාට. ඒ නිසයි මෙතන සඳහන් කළේ පංචශීල ධර්මය මනාව දැන පිළිපදින පුද්ගලයාට ප්‍රඥාව ලැබෙනවා කියලා. වෙන කිසි ක්‍රමයකින් ඒක ලැබෙන්නේ නැති බව. එතකොට භාවනාවක් කරන කෙනෙකුට ප්‍රඥාව ලැබෙන්නේ නැත්ද? කෙනෙක් එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ප්‍රඥාව දියුණු කලේ භාවනාවෙන්නේ කියලා. හැබැයි ඊට යටින් තියෙනවා භාවනාව වැඩින්නේ සීලේ නිසා කියලා. සීල විසුද්ධිය ඇති වුණොත් චිත්ත විසුද්ධිය උපදිනවා මිසක් සීල විසුද්ධිය නැති තැනක කවදාවත් චිත්ත විසුද්ධිය උපදින්නේ නැහැ. එහෙනම් ඒ මාර්ග ප්‍රඥාවේ මුලත් මේ පංචශීලයේ තියෙනවා. ඒකයි වෙනත් කිසිම ක්‍රමයකින් ඒ ප්‍රඥාව ලැබෙන්නේ නැහැ කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ශෝක කරන්නන් මැද ශෝක නොකර ජීවත් වෙනවා කියලා සඳහන් කරනවා පන්සිල් රකින්න අය. ශෝක වෙන මිනිසුන් අතර ශෝක නොකර ජීවත් වෙනවා. නෑයන් මැද පුන් සඳක් වගේ බැබලෙනවා. ඒ කාරණා කොයි තරම් ගැඹුරුද කියලා තේරෙන්නේ කරුණ හරියට අවබෝධ කරගන්න ධර්මයෙන් උත්සාහ කරාම. ඥාති සමූහයක් අපිට ඉන්නවා. ඒ ඥාතීන් අතර එක්කෙනෙක් ඉන්නවා පන්සිල් ආරක්ෂා කරන. පුන් සඳක් වගේ බැබලෙනවා කියලා කියන්නේ මහ ලොකු එළියක් නැගෙන් විහිදෙනවා නෙමෙයි. නමුත් මේ ඥාතීන් මේ සිල් ආරක්ෂා කරන පුද්ගලයාට යම් උපකාරයක් කරනවා නම් ඒ උපකාර කරන අයට මොන තරම්නම් ලාභයක් තියෙනවද? දකින්න විභංග සූත්‍රයේ මං හිතන්නේ බොහෝ දෙනා කරුණ දන්නවා. ඉතින් එතන පැහැදිලි කළා මේ තිරිසන් සතෙකුට කරන උපකාරය අපිට අනාගත ආත්ම 100ක විතර විපාක දෙනවා. දුස්සීල මිනිහෙකුට කරන උපකාරය අනාගත ජීවිත 1000ක විතර විපාක දෙනවා. පෘතජ්ජන සීලවන්තයෙකුට කරන උපකාරය අනාගත ජීවිත ලක්ෂයක විතර අපිට පිහිට වෙනවා. අභිඥාලාභී තවුසෙකුට අහසින් යන බාහිර තවුසෙකුට උපකාර කළොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විතර සහනයක් අපිට ලැබෙනවා. හැබැයි තෙරුවන් සරණ ගියපු කෙනෙකුට උපකාරයක් කළොත් අනාගත ජීවිත අසංකේයයක් අපිට සසර මඟ පිහිට ලැබෙනවා. තිසරණේ පිහිටලා පන්සිලුත් ආරක්ෂා කරනවා නම් ඒක ඊටත් වඩා හුඟක් ඉහළට යනවා. එතකොට එහෙම සිල් රකින්න කෙනෙක් අර ඥාති සමූහයා මැද ඉන්නවා නම් ඔහුගේ සරණ මේ පිරිසට කොච්චර ලැබෙනවද? අමුතුවෙන් ලබා දෙන්න දායාදයක් නැහැ. ඔහු සිල්වත් නිසා සිල්වත් කෙනාට උපකාර කරන අයට සසර දීර්ඝ කාලයක් සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ ඥාතීන් මැද පුන් සඳක් වගේ බැබලෙනවා කියලා. සුගතියට යන්නත් පුළුවන්, සැපෙන් ජීවත් වෙන්නත් පුළුවන්. පන්සිල් ආරක්ෂා කරනකොට. බුදුරජාණන් වහන්සේ දෙවිවරු මෙහෙම සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේත් සඳහන් කරනවා සත්පුරුෂයන් සමග එකතු වෙනවා. පන්සිල් රකින්න හැම වෙලාවෙම යන්නේ සත්පුරුෂයෝ හොයාගෙන. තමන් උතුම් සීලයක් ආරක්ෂා කරනකොට දුස්සීලයන් ආශ්‍රය කරන්න ඇති වෙන්නේ පිළිකුලක්. එහෙනම් නිකම්ම දුස්සීලයන්ගෙන් මග හැරෙනවා. සිල්වත් කෙනෙක්
දුසිල් කෙනෙක් ආශ්‍රය කරන්න කළ යුතු නම් කරන්න හිතනවා නම් අනුකම්පාව මත විතරක් ඒක කරන්න කියලා කියන්නේ. ඒකනේ සඳහන් කළේ ඇසුරට කෙනෙක් තෝරගන්නකොට හැම වෙලාවෙම Tamanට වඩා උසස් කෙනෙක් තෝරගන්න. එහෙම නැති වුණොත් Taman හා සමාන කෙනෙක් තෝරගන්න. හැබැයි Tamanට වඩා පහළ මට්ටමේ කෙනෙක් ඇසුරු කරන්න මෙපා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඇසුරු කළාට කමක් නැහැ. ඔහුට යහපතක් කරන බලාපොරොත්තු වෙමින් ඒකට විතරයි ඇසුරු කරන්නේ. වෙනත් මගේ එදිනෙදා කටයුතු කරගන්න, ඒ දේවල් වලට පහසු කරගන්න උන් ඇසුරු කරන්න අවසර දීලා නැහැ. ඔහුටත් යහපතක් කරලා මේ වැටිලා ඉන්න අගාධයෙන් ඔහු ගොඩ ගැනීම සඳහා විතරක් ඇසුරු කරන්න කියන්නේ ඒකයි. එහෙම නැත්නම් එකලාව හුදකලාවේ තනියම ජීවත් වෙන්න කියනවා නැති වුණොත් සිල් රකින්න පුද්ගලයා හුඟක් වෙලාවට සිල් නොරකින්න අය අතරට තමයි වැටෙන්නේ. සිල් රකින්න කෙනෙක් ආශ්‍රය කරලා සිල් නොරකින්න අය සිල් රකින්නන් බවට පත් වෙනවා නම් හොඳයි. හැබැයි ඉහළ ඉන්න කෙනා පහළට යනවා නම් ඒක හොඳ නෑ. නමුත් හුඟක් වෙන්නේ ඒ වෙටි. ඒ නිසායි දේශනා කළේ Tamanට වඩා පල්ලෙහා මට්ටමේ කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා. හැබැයි මනා සීලවන්තයෝ දුස්සීලයන් හරියට පිළිකුල් කරනවා. හේතුව තමයි ඒ අය නිරේගාමී පිරිසක්. අනුකම්පාව ලැබෙන්නේ අවවාදයේ පිළිගන්නවා නම් විතරයි. නැත්තම් අත්හැරලා දානවා. දේශනා කළා සත්පුරුෂයන් සමග එක්වන්නේය, මිත්‍ර වන්නේය, බුද්ධ ආදී උත්තමයන්ගේ ධර්මයේ මනා ලෙස දැනගෙන සියලු සසර දුකින් එතර වන්නේය කියලා. කාටද එතකොට මේ සතුල්ල කායික දෙවියෝ කියලා කියන්නේ? අපි මේ වචනේ මුලින් මතක් කරපු නිසා ඒ පිළිබඳවත් ඊටාම කෙටියෙන් සිහිපත් කරලා අපි ටිකක් ඉදිරියට තව ටිකක් සාකච්ඡා කරමු. එක පිරිසක් නැවක නැගලා විදේශ ගමනක් පිටත් වුණා. හැබැයි සාගරයේ මැදදී මේ නැව මුහුදුපත් වෙන්න නැවට අනතුරක් වුණා. දැන් ටික ටික නැව ඇතුළට වතුර එනවා. සියලු දෙනාම මරණ බයෙන් කෑ ගහනවා. ඒ අය තම තමන්ගේ ඉෂ්ට දේවතාවරු සිහිපත් කර කර හඬා වැළපෙනවා. 700ක් විතර මේ නැවේ පිරිස ඉන්නවා. ඒ පිරිස අතර එකම එක පුද්ගලයෙක් කෑකෝ ගහන්න නැතු, දඟලන්නේ නැතු, බිය ජනක ස්වරූපයක් මුහුණෙන් කිසිම ආකාරයකින් ප්‍රදර්ශනය නොකර ඔහු පාඩුවේ බලාගෙන ඉන්නවා. දැන් එහෙම ඉන්න මේ තනි පුද්ගලයා දැක්කහම අර සියලු දෙනාටම පුදුමයි. මේ කෑකෝ ගහන දෙවියන් යදින එක නතර කරලා අර පුද්ගලයාගෙන් අහනවා, "ඇයි උඹට බයක් නැද්ද? බෙන්ඩ යන දේ පේන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? ඇයි උඹ ළඟ බයක් කියලා දෙයක් පේන්නේ නැත්තේ?" සඳහන් කරනවා, "ඇත්තටම මල් ළඟ බයක් නැහැ." කොහොමද බය නැත්තේ? ඇයි බය නැත්තේ? මැරෙන්න බය නැද්ද? ඔහු සඳහන් කරනවා නැහැ. දැන් මෙතෙන්ද මැරෙන්න බය වෙනවා කියලා මේ දීවට පැන්නට දැඟලුවාට වෙන්න දෙයක් නැහැනේ. මැරෙන්නමයි තියෙන්නේ. ඒ නිසා මං එකට බය නැහැ. මම මේ නැවට එනකොට දන් දීලා උතුම් පන්සිල් සමාදන් වෙලා තමයි මම නැවට ආවේ. ඉතින් මම මැරුණොත් මෙතන ගිලිලා මං හොඳාකාරව දන්නවා මීට වඩා හොඳ තැනක මං උපදිනවා කියලා. මැරෙනකන් ඇති වෙන වේදනාවක් මිස වෙනත් දුකක් නම් මට නැහැ. අර සියලු දෙනාම කියනවා, "අනේ එවන් වූ ක්‍රමය ඒ පංචශීලයේ අපිට සමාදන් කරවන්න බැරිද කියලා?" පුළුවන් කීවා. දැන් හැමෝම දෙවියන් යදින එක පැත්තක තියලා ඔහුගෙන් ඉල්ලනවා අපිට පන්සිල් සමාදන් කරවන්න කියලා. 700ක් නේ පිරිස. ඒ නිසා මොහු කලේ 700 කණ්ඩායම් 7කට බෙදුවා. 100. පළවෙනි 100ට සිල් සමාදන් කෙරෙව්වා. හැබැයි ඒ වෙනකොට පාදයේ ගොප්පැටේ ගාවට වතුර ඇවිල්ලා. දෙවනි 100ට පන්සිල් සමාදන් කරනකොට දැන් මිනිස්සුන්ගේ දන හිස ගාව වතුර. තුන්වෙනි 100ට පන්සිල් සමාදන් කරනකොට ඉන ගාවට එනකන් නැවට වතුර ඇවිල්ලා. හතරවෙනි 100ට පන්සිල් සමාදන් කරනකොට
පපුව ප්‍රමාණයට වතුර ඇවිල්ලා. 5 වෙනි සීයට පන්සිල් සමාදන් කරනකොට ගෙල ප්‍රදේශයට වතුර ඇවිල්ලා. 6 වෙනි සීයට පන්සිල් සමාදන් කරනකොට 6 වෙනි සීයට පන්සිල් සමාදන් කරනකොට පපුව ප්‍රදේශයට ඇවිල්ලා. 4 වෙනි සීයට පන්සිල් සමාදන් කරනකොට නාභිය මට්ටමට ඇවිල්ලා. 7 වෙනි සීයට පන්සිල් සමාදන් කරනකොට ගෙල ප්‍රමාණයට වතුර ඇවිල්ලා. සියලු දෙනාම තවත් මොහොතකින් මරණයට පත් වෙනවා. සියලු දෙනාම මැරුණා. හැමෝම දෙව්ලොව ඉපදුනා. හැබැයි මේ දෙවියන්ට ලැබිච්ච දිව්‍යමය සැපය ඒ කණ්ඩායම් වලට අඩු වැඩි වුණා. මුලින්ම අර ගොප් ඇටේ ගාව වතුර තියෙන වෙලාවේ පන්සිල් ගත්ත කට්ටිය වතුර පෙවෙනකන් ගත කරපු කාලේ වැඩිනේ. එතකොට සිල් රැකගත්ත කාලේ වැඩි. ඒ නිසා ඒගොල්ලන්ගේ සැපය වැඩි. ධනහිස ගාවට වතුර ඇවිල්ලා තියෙනකොට සිල් ගත්ත පිරිස අරට වඩා පොඩි කාලයක් සිල් රැකපු නිසා මුලින්ම සිල් ගත්ත කණ්ඩායමට වඩා මේගොල්ලන්ට ලැබිච්ච දිව්‍යමය සැපය ටිකක් අඩුයි. ඉනගාව තියෙන අයට තියෙනකොට සිල් ගත්ත අයට තව ටිකක් අඩුයි. නාභිය ගාව වතුර තියෙනකොට සිල් ගත්ත අයට තව ටිකක් අඩුයි. බෙල්ල ගාවට ඇවිල්ලා වතුර තියෙනලා විසිල් ගත්ත අන්තිම කණ්ඩායමට අර සියලු දෙනාටම වඩා දිව්‍ය ආශ්චර්ය යම් ප්‍රමාණයකින් අඩුයි. මේ හොඳටම අඩුයි නෙමෙයි මේ දෙවියන්ගේ මට්ටමින් යම් ප්‍රමාණයකට අඩුයි. මොකද සිල් රැකපු කාලයේ ප්‍රමාණයට අනුව. එතකොට මේ උතුම් පංචශීලය එවන් සුළු කාලයක් ආරක්ෂා කරගත්තත් මෙවන් සැපයක් තියෙනවා. හැබැයි අපේ පින්නතුනි ඊට පස්සේ හිතන්න එපා. එහෙනම් අපි තවත් ටිකක් මේ ඉන්න විදිහටම කටයුතු කරලා වයසට ගිහිල්ලා ওই සිල් සමාදන් වුණා නම් ඇතිනේ කියලා. අපි කවුද දන්නේ කොතන මැරෙයිද කියලා. හදිසියෙම පපුවේ අමාරුවේ හැදෙන්න පුළුවන්. හදිසියෙම හෘද වස්තුවේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මේ අපි සුවපත් කරන්න දඟලන අය දඟලන දැඟලිල්ලත් එක්ක අපිට සිල් ගැන මතක් වෙයිද දන්නේ. නිදි පැදුරෙම මැරිලා ඉන්නත් පුළුවන්. පාරේ යන ගමන් පිටිපස්සේ ඇවිල්ලා හැප්පෙන්නත් පුළුවන් වාහනයක්වත්. පන්සිල් මතක් වෙන්නේ අපිට එතකොට. අනිත් එක වැඩි කාලයක් ආරක්ෂා කරන සීලය තුල වැඩි කාලයක සුවයක් ලැබෙනවා. අනිත් කාරණාව තමයි දිවිහිමියෙන් සිල් රකින්නවා කියන ප්‍රතිඥාව තියෙන්න ඕනේ. ඒක තමයි මෙතන වැදගත්ම කාරණාව. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ජීවිතේ නැති කලත් මං කවදාවත් පරපණක් නැසන්නේ නැහැ. ඒක හෘද සාක්ෂියක්ම වෙන්න ඕනේ. මොනම හේතුවකින්වත් මං අනුන්ගේ ජීවිතයක් නැති කරන්නෙම නැහැ. එහෙනම් ඒ වගේ මේ සිල්පද පහම අදිෂ්ඨාන කරාම සඳහන් කරනවා කොයිතරම් බලවත්ද කියලා. මම ඇත්තටම හෘද සාක්ෂියට එකඟවම ඒ ප්‍රතිඥාව දීලා නැගිටිනකොට පිටිපස්සෙන් අකුණක් පිපුරුවත් මම කෑලි කෑලි බවට පත් වුණත් උපදින්නේ සුගතිය කියලා සඳහන් කරන්නේ. ඒ තරම් මේ සීලය ආරක්ෂා කිරීම බලවත් කියන බව සඳහන් කළා. ඊළඟට විස්තර කරනවා සීලේ නම් ගංගා ජලයෙන්වත් ගංගා නම් ගඟේ වතුරෙන්වත් සෝදලා අරින්න බැරි කෙලස් නැමැති දූවිල්ල සෝදන්න පුළුවන් ජලයක් තමයි මේ සීලය කියලා කියන්නේ. ගංගා නදියෙන් නෑවා කියලා අපි කෙලෙස් හේදෙන්නේ නෑනේ. නමුත් සීලය තුලින් තමයි ඒ කෙලෙස් ප්‍රමාණයන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න පුළුවන් වෙන්නේ. ගිතෙල්, සඳුන්, සිසිල්දිය ආදියෙන් නිමණ්ඩ බැරි ගින්න නිමණ්ඩ පුළුවන් වෙන්නේ සීලයෙන්. මොන ගින්නද? කෙලෙස් ගින්න. කෙලෙස් ගින්න ගිතෙල් වලින් නිමෙන්නෙත් නෑ, සඳුන් වලින් නිමෙන්නෙත් නෑ, සීතල ජලයෙන් මිදෙන්නෙත් නෑ. කෙලෙස් ගින්න නිමණ්ඩ නම් සීලේ නැමැති ජලයම තමයි
උපකාර කරන්නේ. ඊළඟට සඳහන් කළා කෙනෙක් සිල්වත් නම් ඔහු ළඟ තියෙන වටිනාම ආභරණය සීලය නැමැති ආභරණයයි. අපි පළඳින රන් රිදී මුතු මැණික් ආදී සියලුම ආභරණ පරාදයි සීලය නැමැති ආභරණයට. සීලය නැමැති ආභරණයට මිලක් නැහැ. අනික් හැම දෙයකටම මේ ලෝකේ මිලක් තියෙනවා. ඒ නිසා සියලු ආභරණ මේ ආභරණයට දෙවනි කියලා සඳහන් කරනවා. සීලය කියලා කියන්නේ දෙව්ලොවට නගින්න පුළුවන් පිය ගැට පෙළක්. දෙව්ලොවට යන්න පුළුවන් සෝපානය. සිල් ඇතිනම් හීන ಜಾති ඇත්තන් පවා රජුන්ගෙන් පවා වැඳුම් ලබනවා. ජාතියෙන් හීනයි, ගෝත්‍රයෙන් හීනයි. නමුත් සිල්වත් නිසා රජුන්ගෙන් පවා වැඳුම් ලබනවා. හොඳම උදාහරණය සුනීත. සුනීත කියන්නේ කසල සෝදකයෙක්. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරලා සුනීතව පැවිදි කළා. සමාජ කවුරුවත් සලකපු නැති පිරිසක්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කළා. ටික කාලයක් භික්ෂූන් වහන්සේලා ඇසුරේ ශාසන ප්‍රතිපදාව ඉගෙන ගත්ත සුනීත භික්ෂුව කර්මස්ථාන ඉල්ලගෙන වනාන්තරගත වුණා. උන්වහන්සේ විවේකීව වනාන්තරයේ වැඩ ඉඳගෙන භාවනා වැටුවා. එක දවසක් රාත්‍රී සව් කෙලෙස් නැසලා රහත් වෙන්න උන්වහන්සේට භාග්‍ය ලැබුණා. උන්වහන්සේ රහත් වෙනකන් බලාගෙන හිටපු මහා බ්‍රහ්මයා මුළු වනාන්තරයේම ඒකාලෝක කරගෙන සුනීතයන් වහන්සේ ළඟට ඇවිල්ලා දන බිම තියලා දෝත නලල මත තියලා සුනීතයන් වහන්සේ ළඟ වැඳගෙන සඳහන් කරන පුරුෂ අජානීයයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය කියලා. මනුස්ස ලෝකේ කාගේවත් සැලකිල්ලක් නැතුව අතපවරා දාපු වගේ පිරිසක් වගේ හිටපු සුනීතයන් සම්මා සම්බුද්ධ ශාසනයේ මේ උතුම් සිල් ගුණ ප්‍රගුණ කරලා නිවනින් නිමෙන්න සසර දිනන්න කටයුතු කරගත්ත වෙලාවේ මහ බ්‍රහ්මයාත් ඇවිල්ලා දන ගහලා වැන්දා. පුරුෂ අජානීයයන් වහන්සේ. කාටද මේ අජානීය කියලා කියන්නේ? කාටවත් බය නැති අය. අජානීය කියන්නේ ඒකයි. කාටවත් බය නැහැ. අජානීයෝ කොච්චර ඉන්නවද ලෝකේ? අපි සාමාන්‍යයෙන් අජානීය අස්සයෝ ගැන කතා කරනවා. ධර්මයේ සඳහන් කරනවා අජානීය සිංහ, අජානීය හත්ති, අජානීය අශ්ව, අජානීය වෘෂභ, අජානීය පුරුෂ. පුරුෂයොත් ඉන්නවා අජානීය. අජානීය පුරුෂයෝ ලෝකේ කොහෙද ඉපදෙන්නේ? මුලින්ම සඳහන් කළා අජානීය පුරුෂයන් කපිලවස්තුවේ උපදිනවා කියලා. කපිලවස්තුවේ උපදින අය හරිම ශක්ති සම්පන්නයි. මොකද ඒ නගරයේ පිහිටවල තියෙන එහෙම තැනක. මුලින්ම නගරය හදාගන්න යනකොට රාජකුමාරවරු කපිල ඍෂිවරයා තමයි කතා කරලා කියන්නේ නගරයක් හදන්න යනවා නම් මෙතන තමයි හොඳම තැන. මෙතන මැඩියෙක් ඉපදුනොත් නාගයෙකුට බය නැති මැඩියෙක් උපදින්නේ. මෙතන මුවෙක් ඉපදුනොත් කොටියෙකුට සිංහයෙකුට බය නැති මුවෙක් උපදින්නේ. ඔබලගේ නගරේ මෙතන හදාගන්න මෙතන උපදින අය මේ ලෝකේ කාටවත් බය නැති අය උපදින්නේ. අජානීයයන් උපදින්නේ කපිලවස්තුවේ කිව්වේ එකයි. මහා සමය සූත්‍ර අට කතාවේ පිළිබඳව හුඟක් විස්තර තියෙනවා. ඊළඟට අජානීයෝ ඉපදෙන තවත් රටක් තියෙනවා. ඒ තමයි ඔබේ මගේ මේ පින්බිම. අපේ රටේ හිටපු දසමහයෝධයොත් අජානීය පුරුෂයන් බව සඳහන් කරනවා. අපේ ශාසනයේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනාමත් අජානීයයි, කාටවත් බය නැති අය. අනිත් අය බය නැත්තේ තමන්ගේ ශක්තිය පිළිබඳව ඒගොල්ලන්ට තියෙන මාන්නය නිසා. අපි ඒකට කියනවා සක්කාය දිට්ඨිය. තමන්ගේ ශක්තිය පිළිබඳව තමන්ට තියෙන මාන්නය.
එතකොට රහතන් වහන්සේ බය නැත්තේ රහතන් වහන්සේටත් මානයක් තියෙන නිසාද? රහතන් වහන්සේට මේ කය පිළිබඳව තෘෂ්ණාවක් නැති නිසා උන්වහන්සේට බයක් නැහැ. මුලින් කියපු කාරණාවමයි තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. කය පිළිබඳව අල්ප මාත්‍ර තණ්හාවක් රහතන් වහන්සේට නැති නිසා උන්වහන්සේට ජීවිත බයක් නැහැ. ඒ නිසා උන්වහන්සේත් අජානීයයි. ඊට අමතරව අනාගාමින් වහන්සේත් අජානීයන්ගේ ගණයට සිහිපත් කරනවා. එමනම් මෙතන සඳහන් කළා යම් කෙනෙක් මනාව සිල් රකින්නවා නම් ඕනෑම හීන ජාතිකයෙක් පවා රජුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්න සුදුසුයි. ආරක්ෂා කිරීමට දුෂ්කර වූ ආත්මය ආරක්ෂා කරන නිසා සීලය බලෑනියක් හා සමානයි. මේ ආත්මය ආරක්ෂා කරන්න හරි අමාරුයි. නොයෙක් දේවල් දකින දේවල් ඇහෙන දේවල් දැනෙන රස ආදී මේ සියල්ලමත් එක්ක අපිට උපදින්නේ හැම පැත්තෙම කෙලෙස්මයි. ඒ කෙලෙස් මේ ආත්මය රැකගන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒක දුගතියට ඇදලා දාන්නමයි හේතු වෙන්නේ. නමුත් සීලේ ප්‍රගුණ කරන කෙනා ඒ ආත්මය රකිනවා. සත්තු මරන්න තියෙන ක්ලේශයක්. හොරකම් කරන්න තියෙන තවත් ක්ලේශයක්. වැරදි කාමසේවය සම්බන්ධයෙන් තියෙන තවත් ක්ලේශයක්. බොරු කියන්න තියෙන තවත් වෙනම ක්ලේශයක්. රහමෙරට ඇබ්බැහි වුණේ තවත් ක්ලේශයක් නිසා. ඔය කෙලෙස් ටික නැත්තම් අපි මේ වැරදි පහ කරන්නේ නැහැ. කෙලෙස් නිසායි මේ වැරදි පහ කරන්නේ. ඉතින් යමෙක් මේ වැරදි පහෙන් අත මිදෙනවා නම් කවදාවත් ඔහු දුගතියට යන්නේ නැහැ. එතකොට ඔහු දුගතියට නොයා ආරක්ෂා කරන මහ බලෑනියක් තමයි මේ සිල්පද පහ කියලා කියන්නේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ. ඔවුන් ආරක්ෂා කරන මහ බලෑනියක් මේ සීලය. එවන් උතුම් සිල් යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ආන් ඒ සීලවන්තයාගේ සුවඳ දෙව්ලොව බඹලොව සිසාරා පැතිරිලා යනවා උඩින්. හරහින් සීමාවක් නැතුව පැතිරෙනවා. උඩට යටට හරහට හැම තැනම පැතිරෙන උතුම්ම සුවඳ සිල් සුවඳයි කියලා ආනන්දයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබලා දුන්නා. සිල් රකින්න පුළුවන් ශ්‍රේෂ්ඨ මිනිහෙකුට විතරයි. එමනම් සිල් රැක ගන්න පුළුවන් සම්මා දිට්ඨික මනුස්ස ජීවිත අපිට හම්බ වෙලා තියෙන වෙලාවේ තවත් මොකට උතුම් සීලයට කීකරු නොවි අපි මෙහෙම ජීවත් වෙනවද කියන ප්‍රශ්නේ අපි අපෙන්ම අහලා අපි පිළිබඳව ලැජ්ජාවක් උපදවාගෙන බුද්ධාන්තරයක පමණමයි සිල් රකින්න වාග්ය ලැබෙන්නේ. අබුද්ධෝත්පාද කාලවලත් පුණ්‍යවන්තයෝ ඒ වාග්ය ලබා ගන්නවා. මේ ජීවිතවල පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන එක වටිනවා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් එදාටත් තිසරණය පන්සිල් ඉබේම වැටහෙන්න කියලා. ආන් එහෙම ප්‍රාර්ථනා තුළින් අපිට බුදු කෙනෙක් නැති කාලෙකත් සිල් ගුණ මත